දුර පුතාට සුබ සන්ධ්‍යාවක්. අපි 9 ශ්‍රේණියේ ගණිතය පන්තිය පටන් ගන්නවා. සුබ සන්ධ්‍යාවක් සර්. ඔක සුබ සන්ධ්‍යාවක් දුර පුතාට හැමෝටම. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 9 ශ්‍රේණියේ ගණිතයේ දෙවෙනි පොත. මේකේ ඊටාම වැදගත් කොටසක් අපි කතා කරන්නේ අපි මුලින්ම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අනුලෝම සමානුපාතික කියන කොටස. එතකොට ඒ කොටස අනුලෝම සමානුපාත කියන කොටස මෙතන තියෙන කොටස මම මෙතන කතා කරන්න හැමුලින් ඒක දුල පුතාලා ආපහු අපි පොඩ්ඩක් ඒක ආපහු බැලුවොත් එහෙම මොනවද මෙතන මේ කොටස. එතකොට මෙතන තියෙන කොටස දුල පුතාලට සමහරලාට කිව්වට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මුලින්ම එතන අපි ඉගෙන ගත්තට පස්සේ මේ කොටස් තේරෙන්නේ. ඒක නිසා ලොකුවට හිතන්න එපා ඒක තේරෙන්නේ නැහැ කියලා. ඒ කොටස මේකේ මේ අවස්ථාවේදී අපි මේ කතා කරන කොටස් මොනවද කියන එක අපි බැලුවොත් එහෙම එතකොට මේ පාඩම ඉගෙන ගත්තාම දූල පුතාලට අනුලෝම සමානුපාත කියන ඒවා හඳුනා ගන්න පුළුවන් කියන එක. ඒකීය ක්‍රමයේ භාවිතයෙන් අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටලු විසඳන්න පුළුවන් කියන එක. අර්ථ දැක්වීම භාවිතයෙන් අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටලු විසඳන්න පුළුවන් කියලා. මේ විවිධ දේවල් මෙහෙම ලියලා තියෙනවා. මම එතන සේරම කියන්නේ මොකද දූල පුතාලට එක තාම එහෙම තේරුම් ගන්න බැහැ කියලා හිතනවා. එතනම් ලොකුවට ඒක ගැන හිතන්න අවශ්‍ය නැහැ. මේ අවස්ථාවේදී මේ අනුලෝම සමානුපාත කියන එක ඊටාම වැදගත් වෙනවා. මේකේ ප්‍රතිවිරුද්ධ එක තමයි ප්‍රතිලෝම සමානුපාත කියන එක. මේ අනුලෝම සමානුපාත ප්‍රතිලෝම සමානුපාත කියන කොටස ඊටාම වැදගත් වෙනවා. මොකද මම කලින් දවසේ කිව්වා එතකොට අපි සාමාන්‍ය පෙළ උසස් පෙළ ඒ විද්‍යාව එතකොට භෞතික විද්‍යාව විශේෂයෙන්ම ඒ භෞතික විද්‍යාව ඒ කොටසේ දූල පුතාලට බහුවර්ණ ප්‍රශ්න වලින් ඊටාම කෙටි කාලයකදී තත්පර ගානකදී සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන් මේ වගේ කොටස් දැනගෙන හිටියාම. ඒවා ගොඩක් වෙලාවට ඒවා ඒ ගණන් හදන්නේ ඇත්තටම බහුවර්ණ ප්‍රශ්නේම හදන්නේ ඊටාම කෙටි කාලයකින් ඕන කෙනෙක්ට විසඳන්න පුළුවන් වෙන්න. ඒ වගේ විසඳන්න මේ අනුලෝම සමානුපාත කියන කොටස වැදගත් වෙනවා. එතකොට අපි ඕනනම් මම එතන උදාහරණයක් කියන්නම්. දුල පුතාලා දැන් 10 වසරට යන හින්දා මම කතා කරන්න ඒ කොටස එක කොටසක්. එතකොට අපි F කියන එක F බලය කියන එක සමාන වෙනවා MA කියන මේක උසස් පෙළට පවා භාවිතා කරන ඉතාම ඒ කියන්නේ ගණිතාංශ භෞතික විද්‍යාංශ මේ ඉගෙන ගත්තොත් එහෙම දූල පුතාලට විවහාරික ගණිතයේ තියෙනවා. ඊළඟට ඊට අමතරව භෞතික විද්‍යාව ඒ කියන්නේ ෆිසික්ස් කියන එක ඊළඟට ඇප්ලයිඩ් කියන එක. කම්බයින්ඩ් මැත්ස් වල ඇප්ලයිඩ් සයන්ස් කියන ඇප්ලයිඩ් මැත්ස් කියන එකයි ඊළඟට ෆිසික්ස් වල තියෙන කොටසක්. එතකොට ඒ සමානයි මේ නිව්ටන්ගේ ප්‍රධාන නියමයක්. එතකොට මේක දූල පුතාලා ඉස්සරහට ඉගෙන ගන්නවා විද්‍යාවේ 10 ශ්‍රේණියේ දෙවෙනි පාඩම වගේ විතර. එතකොට ඊට පස්සේ මම හිතන්නේ එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ බලය කියන එක ස්කන්ධයට කියන එකට. එතකොට ඒ කියන එක අපි හිතුවොත් එහෙම චුට්ටක් ඉන්න මම ඒක මේ කොටස මැකුවොත් එහෙම මෙතන එතකොට අපි ස්කන්ධය නියතයි. මේ ස්කන්ධය තමයි M කියලා කියන්නේ. ස්කන්ධය M කියන්නේ නියත විට. F කියන එක මොකද වෙන්නේ? සමානුපාතික වෙනවා A කියන එකට. මේක අනුලෝම සමානුපාත කියන්නේ මේ ආකාරයට. ඒතකොට මේ අනුලෝම මේක දූල පුතාලට මේ ලකුණ මම හිතන්නේ දැන් දන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට මේ වගේ එතකොට මෙහෙම ලකුණකින් අපි අනුලෝම සමානුපාත කියන එක දක්වනවා. එතකොට මේකේ වැදගත්කම මොකද්ද? අපි ගණන් හදනකොට මේ අවස්ථාවේදී මම දූල පුතාලා මේ සමීකරණය දන්නේ නැහැ. මම මෙතන මේ සමීකරණය ගැන හිතන්න අවශ්‍ය නැහැ. එතකොට මේකේ ස්කන්ධය කියන නියතයක්. ඒ කියන්නේ හැම අවස්ථාවෙදීම අපි හිතුවොත් එහෙම කිලෝග්‍රෑම් මම මෙතන උදාහරණ එතකොට ගණන් වලින් පෙන්නන්නම්. ඒක වැදගත් වෙයි. හැම අවස්ථාවෙදීම ස්කන්ධය 1 කිලෝග්‍රෑම් කියලා හිතුවොත්. එතකොට පොඩි සෙල්ලංකාර එකක් තියෙනවා. මෙහෙම මම මෙතන පොඩි මේ අඳින්න සෙල්ලංකාර එකක්. එතකොට මේ සෙල්ලංකාර එක එතකොට කවුරු හරි එතකොට පොඩි ළමෙක් එතකොට අපි හිතුවොත් එහෙම නිව්ටන් 10ක
නිව්ටන් 10 කියන එතකොට මෙතන ඒ කොටස චුට්ටක් ඉන්න නිව්ටන් 10 කියන බලයකින් ඇද්ද කියලා ඒක දුර පුතාලා එතරම් ලොකුට හිතන්න අවශ්‍ය නැහැ මේ ඒකක ගැන 10 කියන එක ගැන හිතන්න එතකොට නිව්ටන් 10 කියන බලයකින් අදිනවා ඊළඟට ඒ කාර්යකම ඒක එතකොට ස්කන්ධය 1 කිලෝග්‍රෑම් 1 කිලෝග්‍රෑම් ඒකේ ස්කන්ධය එතකොට ඒකෙම ස්කන්ධය එතකොට ඒ ස්කන්ධයෙම එතකොට ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ එතකොට මේක එතකොට ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ එතකොට ඒ එකම කාර්යකින් එතකොට ඒක අදිනවා කීයකින්ද 20 නිව්ටන් වලින් ඊළඟට ඒ ළමයා එතකොට 1 කිලෝග්‍රෑම් කියන එක වෙනස් වෙන්නේ නැහැ එහෙනම් මේ ස්කන්ධය කියන එක හැම වෙලාවෙම නියතයක් හැම වෙලාවෙම 1 කිලෝග්‍රෑම් කියලා එතකොට දක්වලා තියෙන්නේ මෙතනත් 1 කිලෝග්‍රෑම් ඒක නිසා ස්කන්ධය කියන එක නියතයක් කියලා කියන්නේ ඒක එතකොට විභාගයකදී එහෙම මේ වගේ දේවල් අපි හොඳින් බලන්න ඕනේ. එතකොට බහුවර්ණ ප්‍රශ්නවලදී මම ඒකට ඒ කොටසත් එක්කම කියන්න කතා කරන්නම්. එතකොට ස්කන්ධය එතකොට නියතයක් කියන එක. විභාගවලට ඒකට නෙවෙයි දුර පුතාලේ දකින්න විදිය ඕනම දෙයක් ඒ දකින්න විදිය ප්‍රශ්නයක් වුණත් ඒක වෙනස් කරන්න ඕන නැතුව විභාගවලට මේ කටපාඩම් කරලා හරි විභාගවලට අදාළව ඉගෙන ගන්න එක වැදගත් නැහැ කිසිම ඒ දකින්න විදිය ඕනම දෙයක් හිතන විදිය ඒකයි වෙනස් වෙන්න ඕනේ එතකොට මේ අවස්ථාවේදී මම මේ කතා කරන්නේ ඒක එතකොට ස්කන්ධය නියත වෙනකොට බලය වැඩි වුණොත් බලය අපි හිතුවොත් එහෙම බලය වැඩි වුණොත් එහෙම මොකද වෙන්නේ තරණය කියලා කියන්නේ එතකොට ඒ ස්පීඩ් එක එන්න වැඩි වෙනවා කියන එක තමයි තරණය කියන්නේ දුර පුතාලා ඉස්සරහට ඉගෙන ගන්නවා ඒක ගැන ලොකුට හිතන්න අවශ්‍ය නැහැ එතකොට මේ අවස්ථාවේදී එතකොට බලය වැඩි වෙනවා එතකොට මෙතන බලය දෙගුණයක් වුණොත් එහෙම ඒක ඒ ස්පීඩ් එක දෙගුණකින් ස්පීඩ් එක වැඩි වෙන වේගය ස්පීඩ් එක වැඩි වෙන වේගය තමයි එතකොට මේ වේගය මේ වැඩි මේ ප්‍රවේගය වැඩි කියලා කියනවා අපි ඒක ඉස්සරහට දුර පුතාලා ඉගෙන ගන්නවා එතකොට ඒක වැඩි වෙන වේගය තමයි අපි තරණය කියලා කියන්නේ. ඒක තමයි මෙතන දක්වලා තියෙන්නේ. එතකොට ඒක එතකොට ඒ අවස්ථාවේදී එතකොට බලය වැඩි වුණොත් තරණය වැඩි වෙනවා. ඒක තමයි අනුලෝම සමානුපාත කියලා කියන්නේ. එතකොට අපි විභාගයකදී එහෙම ගාණක් දෙනකොට අපි මේ අවස්ථාවේදී එතකොට අපි මම ඒ විභාගයකට දෙන ගාණක් විදිහට මම මේක දැක්වුවොත් එහෙම එතකොට දෙනවා එතකොට ස්කන්ධය 1 කිලෝග්‍රෑම් මම මෙතන එකක් ලියන්න කිලෝග්‍රෑම් වන ට්‍රොලියක් එහෙම නැත්නම් සෙල්ලංකාර එකක් කියන එක ට්‍රොලියක් 10යි නිව්ටන් 10යි නිව්ටන් එතකොට මෙතන ස්කන්ධය මම ඉතුටක් ඉන්න මේ අවස්ථාවේදී මේක මම පොඩ්ඩක් මහන්නම් එතකොට මේක මම වෙනස් කරන්නම් ගාන දෙන විදිය ට්‍රොලියක් 10යි නිව්ටන් වලින් ඇද්ද 10යි නිව්ටන් බලයක් යෙදු විට කියලා ලියන්නම් 10යි නිව්ටන් බලයක් යෙදු විට යෙදු විට එතකොට 10ක් නිව්ටන් එතකොට 10යි ms ඍණ 2 කියන්නේ වර්ග මීටර ඒතකොට තත්පරයට මීටර කියන එක. එතකොට මේකේ දුර පුතාලා ඉස්සරහට ඉගෙන ගන්නවා. ඒ ගැන හිතන්න අවශ්‍ය නැහැ. මේ අගය ගැන හිතන්න. මේ අගය ගැන 10යි ms ඍණ 2 ත්වරණයක් අත් කරගනි. එම ට්‍රොලියම 20යි නිව්ටන් බලයක් යෙදු විට ත්වරණය එතකොට එම ට්‍රොලියම කිව්වහම එතකොට මොකක්ද ඒකෙන් කියන්නේ ස්කන්ධය නියතයක් කියලා. එතකොට මේ ගාන හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එතකොට මේකේ අපි මේ f සමානයි ma කියන මේ සමීකරණය එතකොට m කියන එක නියතයක් කියලා. මම මෙතන මේ දුර පුතාලට තේරුම් ගන්න විදියට ඒකට පොඩ්ඩක් ලියන්න. එතකොට මේ අවස්ථාවේදී එතකොට f කියන එක සමානුපාතිකයි a කියලා ලියන්න පුළුවන්. ඒක නිසා එතකොට
F කියන එක වැඩි වෙනවා නම් A කියන එකත් ඒකටම සමානව වැඩි වෙන. එතකොට මේ අවස්ථාවේදී බලය 10යි නිව්ටන් ඉඳන් 20යි නිව්ටන් කියන්නේ දෙගුණයක් වෙලා තියෙනවා. එහෙනම් මේ අවස්ථාවේදී මේ ත්වරණය කියන එක ඒ සමාන වෙනවා 20යි ms ඍණ 2. ගාන හදන්න අවශ්‍ය නැහැ. දැකපු හැටිම කියන්න පුළුවන්. මේක ඇත්තටම ඒ කියන්නේ මම මෙතන මෙහෙම ලිව්වට අවශ්‍ය නැහැ. බහුවර්ණ ප්‍රශ්නයක් දැකපු හැටිම කියන්න පුළුවන් මේක 20යි ms ඍණ 2 කියලා. ඒකයි වැදගත් වෙන්නේ මොකද ස්කන්ධයේ නියතයක් ඒක මේක නියතයක් වෙනකොට මේක F කියන එක සමානුපාතික වෙනවා A කියන එකට F කියන එක සමානුපාතික ඒ කියන්නේ බලය දෙගුණයක් වුණොත් තරණයක් දෙගුණයක් වෙනවා එතකොට බලය තුන් ගුණයක් වුණොත් තරණයක් තුන් ගුණයක් වෙනවා එතකොට මෙතන බලය කීයක් වෙලාද 10 තිවිච්ච එක 20 වෙලා තියෙනවා එහෙනම් තරණය කියන්නේ 10 තිවිච්ච එක මොකද වෙන්නේ 20 වෙනවා ඒක ඊටාම වැදගත් ඇත්තටම තත්පර ගානකින් පුළුවන් ගානක් හදන්න. නමුත් ඒක හරියට දන්නේ නැති කෙනෙක් මේ ගාන කොහොමද හදන්නේ කියන එක අපි බැලුවොත් එහෙම එතකොට අපි මේ අවස්ථාවේදී එතකොට ඒක හරියට දන්නේ නැති කෙනෙක් මේ ගාන කොහොමද හදන්නේ කියන එක අපි පොඩ්ඩක් බැලුවොත් එහෙම එතකොට ඒ දන්නේ නැති කෙනෙක් හදන්නේ F සමානයි ma කියන මේ සමීකරණයට ආදේශ කරනවා. පළවෙනි අවස්ථාව එතකොට පළවෙනි අවස්ථාවේදී ආදේශ කරාම බලය කියන්නේ 10යි නිව්ටන් කියන එක m කියන එක දන්නේ A කියන්නේ කීයද? මේ අවස්ථාවේදී A කියන්නේ 10යි ms ඍණ 2. ඒක නිසා m සමාන වෙනවා 1 කිලෝග්‍රෑම්. එතකොට අපි m කියන එක, ඒ කියන්නේ ස්කන්ධය හෙව්වා. ඊළඟට දෙවෙනි අවස්ථාව බැලුවොත් එහෙම ආපහු F සමානයි ma කියන එක දැම්මා. F කියලා කියන්නේ කීයද මේකෙදි 20යි. 20යි නිව්ටන් කියන එක ඒකෙදි m කියලා කියන්නේ 1 කිලෝග්‍රෑම්. එහෙනම් A කියලා කියන්නේ කොච්චරද? එම නිසා A සමාන වෙනවා 20යි ms ඍණ 2. මේ ආකාරයට එතකොට දිග ක්‍රමයකින් එතකොට හදන්න වෙනවා. එතකොට මේ ආකාරයට අපි සුළු කර හිටියොත් එහෙම ඒක බහුවර්ණ ප්‍රශ්නයකදී ඒ විනාඩි ගාන විනාඩි පොඩි දෙකක් හරි එහෙම පොඩි ගානක් තියෙන්නේ මට මතක විදියට. එතකොට ඒ විනාඩි ගාන දන්නේම නැතුව යනවා ඇත්තටම. ඒක නිසා මේ ආකාරයට අපි සුළු කරන්නේ නැහැ. ඒක මතක තියාගන්න. මේ ආකාරයට සුළු කරන්නේ අපි ඒක බහුවර්ණ ප්‍රශ්නයක් නෙවෙයි නම් රචනා ව්‍යුහගත එතකොට ඒ රචනා ඒ බහුවර්ණ නොවන ඒ කියන්නේ ඒ ප්‍රශ්නයකදී නම් මේ ආකාරයට ලියන්න ඕන හදන්න ඕන. බහුවර්ණ ප්‍රශ්නයක් නම් අපිට කෙලින්ම මේ ආකාරයෙන් තත්පර ගානකින් පුළුවන් පිළිතුරු ගන්න. මේ දෙක මාරු වුණත් එතකොට වැරදි. ඒක හොඳට මතක තියාගන්න. බහුවර්ණ ප්‍රශ්නයකට මේ ආකාරයට හදන එකත් විතරම හොඳ දෙයක් නෙවෙයි. ඒ වගේම රචනා ප්‍රශ්නයකට මේ වගේ ලියන එකත් විතරම හොඳ දෙයක් නෙවෙයි. මේ දෙකම වැරදි ඇත්තට. මේ වැරද්දක් නැහැ ඇත්තටම. නමුත් ඒක අපි ඒ වගේ ප්‍රශ්න වලට උත්තර ලියන්නේ මේක රචනා ප්‍රශ්නයකට ලිව්වොත් වැරදි ඇත්තටම. ඒක මොකද ඒක කෙටි ක්‍රමයකට හදලා තියෙන්නේ. නමුත් ඒකේ මීට වඩා බලාපොරොත්තු වෙනවා රචනා ප්‍රශ්නයකදී. ඒක නිසා ඒ භාවිතා කරන ඒක එතකොට ඒදුල පුතාලා විවිධ තැන්වලදී ඉස්සරහට මේක ලැබෙනවා. ඒක නිසා මේක ගානක් හදනකොට, ඒ කියන්නේ විභාග පේපර් එකක් හදනකොට මේ වගේ අපි ඒ දකින්න විදිය වෙනසක් ඇත්තටම ඒ දකින්න විදිය දුල පුතාලා හරියට දැක්කොත් එහෙම ඊටාම පොඩි වෙලාවකදී බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් වීම ඒක කවදාක්වත් වෙලාව මදි වෙන්න බෑ ඇත්තටම බහුවර්ණ ප්‍රශ්න පත්‍රයකට. ඒක ගොඩක් වෙලාවට ඒකේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය පැය දෙකක ප්‍රශ්න පත්‍රය නම් පැය පොඩ්ඩක් කාලෙකින් හදන්න පුළුවන් වෙන්න ඕන. ඒ මොකද ඒක මම කලින් කිව්වා වගේ එතකොට මේ වගේ කෙටි ක්‍රමවලට යොමු වෙන්න පුළුවන් වෙන විදියට තමයි බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් හදන්නේ. ඒක නිසා මේ වගේ එතකොට මේ කොටස් එතකොට අපි ඉගෙන ගන්න. එතකොට ඒකට මේ අනුලෝම සමානුපාත කියන එක ඊටාම වැදගත් වෙනවා. අපි ඒ කොටස පොඩ්ඩක් බැලුවොත් එහෙම එතකොට මේක දුල පුතාලා ලියා
ලියාගත්තයි කියලා කොතෙක් දුරට තේරුම් ගන්න පුළුවන්ද කියන එක දන්නේ නැහැ. නමුත් ඒක දූල පුතාලා ඉස්සරහට මම ඒක ලබන 10 ශ්‍රේණියේ එතකොට ඒ භෞතික විද්‍යාව අවස්ථාවේදී මේ කොටස කතා කරන්න බලාපොරොත්තු වෙන. එතකොට ඒක නිසා මේ අවස්ථාවේදී එතකොට ඒ එකක් වැඩි වෙනකොට එකක් අනිත් එකත් වැඩි වෙනවා කියන එක. එතකොට ඒක තමයි අනුලෝම සමානුපාත කියන එක වැදගත් වෙන්නේ. මේකත් එක්ක මම අනිත් කොටසත් කතා කරන්නම්. එතකොට මේ අවස්ථාවේදී අනුලෝම සමානුපාත කියන එක ඒකේ විරුද්ධ එක මොකක්ද? ඒකේ විරුද්ධ එක මොකක්ද? ප්‍රතිලෝම සමානුපාත. අනුලෝම සමානුපාත කියන එක මම ඒක අඳින්නම් පස් තාරකින්. මේක ඊටාම වැදගත් වෙනවා. මොකද දූල පුතාලා ඉස්සරහට ගිහිල්ලා ඒ කියන්නේ උසස් අධ්‍යාපනය වෙනකන් එහෙම ගිහිල්ලා ගොඩක් වෙලාවට එතකොට ඒ දේ ඉගෙන ගන්නවා කියන එකේදී එතකොට අපි යම් කිසි දෙයක් අපි මොකක් හරි අපි හිතුවොත් එහෙම ඒ පරීක්ෂණ ඒව කරනවා කියලා. එතකොට ඒ පරීක්ෂණයකින් කරන්නේ මොකද්ද? මේ අපි වෙනස් කරන අපි හිතුවොත් එහෙම x කියන එක එතකොට මේක y කියන එක එතකොට අපි වෙනස් කරන්නේ x කියන එක අපි මා කලින් අවස්ථාවේදී කියපු එතකොට ඒකේ අපි ඕනතරණය කියලා කියන්න පුළුවන් මොකක් හරි එතකොට අපි වෙනස් කරන්නේ එතකොට ඒකට අනුව අනිත් දේ බලේ හරි එහෙම ඒක මොකක් හරි වෙනස් වෙන්නේ කොහොමද කියන එක. එතකොට ඒකට අනුව අපි මේක මෙච්චර වෙනස් කරොත් එහෙම අපි හිතුවොත් එහෙම එතකොට මොකක් හරි එතකොට මේ 1 සෙන්ටිමීටර එතකොට 2 සෙන්ටිමීටර හරි එහෙම මේ වගේ එතකොට අපි වෙනස් කරනකොට මේක ලක්ෂ 5ක් විතර තියෙන්න ඕන අනිවාර්යයෙන්ම පස්තාරයක් අඳින එකක් මතක තියාගන්න. පස්තාරයක් අඳින්න අනිවාර්යයෙන්ම ලක්ෂ 5ක් විතර තියෙන්න ඕන. එකත් මතක තියාගන්න දූල පුතාලා. එතකොට මේ අවස්ථාවේදී එතකොට 5යි. එතකොට මේක x කියලා දැම්මොත් එහෙම මේක මොකද්ද කියලා එක ලියන්න ඕනේ. එතකොට අපිට ඕන නම් මම මෙතන ලියන්නම් මේ අවස්ථාවේදී මේක මම මෙතන මේක ලියන්නම් ඕනනම් චුට්ටක් ඉන්න මේක I කියලා ලියන්නම් මම ධාරාවයි විභවාන්තරය අතර සම්බන්ධය විදිහට ලියන්නම් මම ඒක මේක ඇත්තටම අනිත් පැත්ත කතා කරන්නේ අපි. නමුත් මේකෙදි මම මෙතන මේ අවස්ථාවේදී ධාරාව කියලා ලියන්නම්. එතකොට ධාරාව මේ අවස්ථාවේදී එතකොට මම මේක අනිත් පැත්ත ලියන්නම්. ඒක හොඳ වේදුල පුතාලට. මේවා දූල පුතාලා ඉස්සරහට ඉගෙන ගන්න කොටස්. එතකොට ඒක මම මේ අවස්ථාවේදී දැක්කුවේ. එතකොට මෙතන විභවාන්තරය වෙනස් කරනවා. විභවාන්තරය වෙනස් කරනකොට ධාරාව කොච්චර ගලන් යනවද කියන එක. එතකොට විභවාන්තරය තමයි මම b කියලා දැම්මේ. මෙතන ධාරාව කියන එක තමයි y කියන එකෙන් පෙන්වන්නේ. y කියලා ලියන්නේ නැහැ. එතකොට මම මේ y කියන එතකොට මේ අවස්ථාව මේක x කියන එක. එතකොට ඒක නිසා එතකොට මේ අවස්ථාවේදී මේකේ I කියන එක එතකොට චුට්ටක් ඉන්න මම ඒක හරියට ලියන්නම්. එතකොට ඕන්නම් ඒක අපි V කියන එක එතකොට ඒක වෝල්ට් කියන එකෙන් අපි මනින්නේ V කැපිටල් V කියන එක. එතකොට මේක බැලුවොත් එහෙම එතකොට I කියන එක එතකොට ඒක අපි මනින්නේ ඇම්පියර් කියන එකෙන්. එතකොට මේක මේ විභවාන්තරය මෙහෙම වෙනස් කරනකොට මම මෙතන මේ පොඩි අගයක් මෙතන දාන්නම්. එතකොට මේ අවස්ථාවේදී මෙතන අපි හිතුවොත් එහෙම 0.1 කියලා මෙතන 0.2 කියලා 0.3යි 0.4යි 0.5 කියලා. එතකොට මෙහෙම තියුණොත් එහෙම එතකොට අපි එතකොට මේ අවස්ථාව බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ විද්‍යුත් විභවාන්තරය එකක් වෙනකොට මේ අවස්ථාවේදී 1 වෝල්ට් වෙනකොට ධාරාව කියන එක 0.1ක් වෙලා තියෙනවා.
ධාරාව කියන එක දශම එකක් වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී ඒක දශම දෙකක් වෙලා තියෙනවා විද්‍යුත් තිබුවාන්තරයේ වෝල්ට් දෙකක් වෙනකොට. විද්‍යුත් තිබුවාන්තරයේ වෝල්ට් 3ක් වෙනකොට එතකොට ධාරාව 0.3ක් වෙලා තියෙනවා ඇම්පියර්. ඊළඟට විද්‍යුත් තිබුවාන්තරය 4ක් වෙනකොට ධාරාව 0.4යි ඇම්පියර් වෙලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී ධාරාව වැඩි වෙනකොට ඒකට සමානව ඒකට අනුලෝමව ඒ කියන්නේ ඒකට වෙනස් වෙන ආකාරයටම ධාරාව වෙනස් වෙලා තියෙනවා. එතකොට විද්‍යුත් තිබුවාන්තරය වෙනස් වෙනකොට අදාළව එතකොට ඒකට අනුරූපව මේ අවස්ථාවේදී ධාරාව වෙනස් වෙලා තියෙනවා. එතකොට අපිට මේ ආකාරයේ සරල රේඛීය පස්තාරයක් ලබා ගන්න පුළුවන්. මේකට තමයි කියන්නේ අපි අනුලෝම සමානුපාත කියලා. එතකොට මේ අවස්ථාවේදී එකක් වෙනස් වෙනකොට අනිත් එක ඒ ආකාරයටම වෙනස් වෙලා තියෙන්නේ. ඒක නිසා මේකට අපි කියනවා අනුලෝම සමානුපාත කියලා. දූල පුතාලා ඉගෙනගෙන ඇත් සමහර වෙලාවට y සමානයි k කියලා කියන්නේ නියතයක් නම් x y සමානයි kx කියන්නේ k කියලා කියන්නේ නියතයක් විට. එතකොට ඒක නියතය වැඩි කිරීම x කියන එකෙන්. එතකොට y සමානයි kx කියන එකෙන් තමයි මේක ලැබෙන්නේ අපිට. ඒක නිසා තමයි අපි කලින් ගානේදී අපි කතා කරේ එකක් නියතයක් විට කියන එක. එතකොට මේ එතකොට මේ දෙකක් අතර සම්බන්ධය තමයි කතා කරන්නේ. දෙකක් අතර සම්බන්ධය කතා කරනකොට අපි හිතුවොත් එහෙම y සමානයි kx තියුණොත් එහෙම එතකොට ඒකේ තුනක් තියෙනවා. වෙනස් වෙන්න පුළුවන්. y වෙනස් වෙන්න පුළුවන්, k වෙනස් වෙන්න පුළුවන්, x වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපිට අනුලෝම සමානුපාත ප්‍රතිලෝම සමානුපාත කියන ඒවා ගැන හිතන්න බෑ ඇත්තටම. ඒක නිසා අපි එකක් අනිවාර්යයෙන්ම නියත වෙන්න ඕන. එකක් නියතයක්. එතකොට k කියන එක නියත විට y කියන එක සමානුපාත වෙනවා x වලට. මේකට තමයි කියන්නේ අපි අනුලෝම සමානුපාත කියලා. ඒකේ පස්තාරය අනිවාර්යයෙන්ම මේ ආකාරයට ලැබෙන්නේ. අපි ඉස්සරහට දූල පුතාලා පරීක්ෂණ එහෙම කරනවා නම් මොකක් හරි තමන් හිතන දෙයක් එතකොට ඒ තමන් හිතන දෙයකට අනුව එතකොට ඒ පරීක්ෂණයක් කළා මේ වගේ පස්තාරයක් මේ වගේ මොකක් හරි පස්තාරයක් ඇඳිනවා ඊට පස්සේ ඒකේ සමීකරණය ඊට පස්සේ හොයනවා ඊව තමයි අපි ඉගෙන ගන්නේ පහුකාලීනව. එතකොට කවුරු හරි එහෙම කරපු ඒ පරීක්ෂණයක ප්‍රතිඵලයක් තමයි අපි ඉස්සරහට දූල පුතාලා දැන් ඉගෙන ගන්නෙ 10 ශ්‍රේණියේදී එහෙම ගොඩක් ඒවා ඉගෙන ගන්නවා. එතකොට ඒ වයිදී ඉගෙන ගන්නේ කවුරු හරි හොයාගත්තු කවුරු හරි කරපු පරීක්ෂණයක ප්‍රතිඵලය ලැබුණු ඒ පස්තාරයෙන් ලබාගත්තු සමීකරණය. දූල පුතාලේ ඒක තාම Excel එහෙම හරියට භාවිතා කරන්න බැහැ කියලා හිතනවා. Excel කියන්නේ තාම පහසු. ඊටාම පහසුවෙන් එතකොට මේ දත්ත කියන ඒවා ඒ ග්‍රාෆ් මේ පස්තාර කරන්න පුළුවන්. එතකොට ඒ විතරක් නෙවෙයි පස්තාරේ සමීකරණය පවා එනවා. එතකොට අපිට පුළුවන් මේ පස්තාරේ සමීකරණය හොයලා ඒක එතකොට අපි මේක හොයාගත්ත කියලා ඒක අපි පරීක්ෂණ කරන කට්ටියට කියන එකට තමයි ගොඩක් වෙලාවට ගොඩක් කට්ටිය රිසර්ච් කරලා පේපර් දානවා එහෙම කියලා කියන්නේ ඒක අලුත් දෙයක් ලොකු දෙයක් නෙවෙයි ඒක. එතකොට ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් ඇත්තටම මේක. ඊතරම් ලොකු දේවල් නෙවෙයි. නමුත් ඒක ඒ කරන ක්‍රමය කියන එකත් විතරම් ලොකු දෙයක් නෙවෙයි. නමුත් ඒකට දැනුම අවශ්‍ය වෙනවා අලුත් දෙයක් කරන්න. ඒකයි වෙනස තියෙන්නේ. එතකොට ඒක ඒ අවස්ථාවේ එතකොට මේ අවස්ථාවේදී මේ අපි ඉගෙන ගන්න මේ අනුලෝම සමානුපාත කියන එකෙන් එතකොට දූල පුතාලට ඒ වගේ විවිධ දේවල් ඉස්සරහට භාවිතා කරන්න පුළුවන් කියන එක. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් ඊළඟ කොටස වෙන්නේ ප්‍රතිලෝම සමානුපාත කියන කොටස. අපි ප්‍රතිලෝම සමානුපාත කියන එක එතකොට බැලුවොත් එහෙම මේ අවස්ථාවේදී එතකොට ඊළඟ කොටස එතකොට ප්‍රතිලෝම සමානුපාත කියන එක
එතකොට ප්‍රතිලෝම සමානුපාත කියන එක අපි බැලුවොත් එහෙම ප්‍රතිලෝම සමානුපාතික වලදී එතකොට මේ ඊළඟ කොටසේදී අපි බැලුවොත් ප්‍රතිලෝම සමානුපාතික කියන එක ඒ ප්‍රතිලෝම සමානුපාතික වලදී එතකොට කොහොමද අපි ප්‍රතිලෝම ප්‍රමාණුපාත කියන එක අපි ඊළඟට බැලුවොත් එහෙම එතකොට ප්‍රතිලෝම සමානුපාතිකයි අනුලෝම සමානුපාතිකයි අතර වෙනස ප්‍රතිලෝම සමානුපාත කියන කොටස මම මෙතන අඳින්නම් ඒ ප්‍රතිලෝම සමානුපාතවල පස්තාරය කියන එක කොහොමද එන්නේ කියන එක මම පොඩ්ඩක් පෙන්නන්නම් ප්‍රතිලෝම සමානුපාතික වලදී වෙනස මොකක්ද මම මෙතන ප්‍රතිලෝම සමානුපාතික වලට පහසුවෙන් දූල පුතාලට දාන්න. කලින් අවස්ථාව මම ඒක මේ භාවිතා කරන්නම් f සමානයි ma කියන එක. එතකොට m කියන එක f කියන එක නියත විට m සමානුපාතික වෙනවා ප්‍රතිලෝමව aට. ඒ කියන්නේ a කියන එක අනිත් පැත්තට අරන් ගියාම එතකොට m කියන එක සමා වෙන අනිත් පැත්ත දාන එක හොඳ වෙයි. එතකොට මේ අවස්ථාවේදී f සමානයි ma කියන එක. එතකොට මේ f කියන එක නියත වෙලාවට a කියන එක සමානුපාතික වෙනවා ප්‍රතිලෝමව mට. එතකොට මේක අපි පස්තාරික ඇන්දොත් එහෙම එතකොට අපිට ලැබෙන්නේ මේ ආකාරයේ පස්තාරයක්. ඒකේ මොකද්ද කියන්නේ ස්කන්ධය මෙතන ස්කන්ධය අපි මෙතන බැලුවොත් එහෙම ස්කන්ධය කිලෝග්‍රෑම් 10ක් වෙනකොට එතකොට මේ අවස්ථාවේදී ප්‍රවේගය මේ ත්වරණය කියන එක ඊටාම කුඩා ගයක් අපි හිතුවොත් එහෙම 0.1යි මේක ස්කන්ධය 10යි. එතකොට ස්කන්ධය කිලෝග්‍රෑම් 1ක් වෙනකොට මෙතන ත්වරණය කියන එක එකයි මෙතන මේක ස්කන්ධය කිලෝග්‍රෑම්. මේක එතකොට a කියන එක ms ඍණ 2. එතකොට මේ අවස්ථාවේදී එකක් වෙනවා. එතකොට මේකෙදි දූල පුතාලට දකින්න පුළුවන්. එතකොට ස්කන්ධය මෙතන 1 කිලෝග්‍රෑම් වෙනකොට ත්වරණය එතකොට මෙතන මේ අවස්ථාවේදී එතකොට මම මෙතන 10 කරන්නම්. ඒක මම හිතන්නේ දූල පුතාලට තේරුම් ගන්න පහසු වෙයි. එතකොට මේක එකක් කරන්නම්. එතකොට මේ අවස්ථාවේදී ස්කන්ධය කිලෝග්‍රෑම් 1ක් වෙනකොට ත්වරණය 10යි. ත්වරණය කියන එක 10ක් වෙනවා. එතකොට මේක එතකොට ස්කන්ධය ක්‍රමයෙන් අඩු කරගෙන ඇවිල්ලා ස්කන්ධය කියන එක එතකොට මේ අවස්ථාවේදී 10යි කිලෝග්‍රෑම් වෙනකොට මොකද වෙන්නේ? ත්වරණය 1යි කිලෝග්‍රෑම් වෙනවා. ඒ කියන්නේ වාහනයක් වුණත් එහෙම දූල පුතාලා පොඩ්ඩක් හිතලා බලන්න. එතකොට මේ දූල පුතාලා ඒක පොඩ්ඩක් හිතලා බලන්න. එතකොට ඒ ගෙනියන ඒ දූල පුතාලා ඉස්කෝලේ ගෙනියන මේ බෑග් එක උනත් එහෙම එතකොට ඒ මොකක් හරි දාලා තල්ලු කරන් යනවා කියලා හිතුවොත් එහෙම එතකොට ඒකේ බර වැඩි වෙන්න එතකොට ඒක ගෙනියන්න තියෙන පහසුක ඒක අඩු වෙනවා කියන එක ඕනම දෙයක් බර වැඩි වෙන්න එතකොට තල්ලු කරන් යන්න අපහසුයි කියන එක දූල පුතාලා හොඳින් දන්න දෙයක්. ඒක තමයි මෙතන කතා කරන්නේ. එතකොට මේ අවස්ථාවේදී එකක් වැඩි වෙනකොට මේක වැඩි වෙනකොට අනිත් එක මොකද වෙන්නේ? අඩු වෙනවා. මේ අවස්ථාවේදී එකක් වැඩි වෙනකොට අනිත් එක මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙනවා. එකක් වැඩි වෙනකොට අනිත් එකත් වැඩි වෙනෝ නම් අපි ඒකට කියනවා අනුලෝම සමානුපාත කියලා. එකක් වැඩි වෙනකොට අනිත් එක අඩු වෙනෝ නම් අපි ඒකට කියනවා ප්‍රතිලෝම සමානුපාත කියලා. එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි
මේ අවස්ථාවේදී එකක් එතකොට වැඩි වෙනකොට එකක් වැඩි වෙනකොට අනිත් එක අඩු වෙනවා නම් එකක් වැඩි වෙනකොට අනිත් එක අඩු වෙනවා නම් එතකොට අපි ඒකට කියනවා ප්‍රතිලෝම සමානුපාත කියලා. එකක් වැඩි වෙනකොට අනිත් එකක් වැඩි වෙනවා නම් අපි ඒකට කියනවා අනුලෝම සමානුපාත වෙනවා කියලා. ඒක ඊටාම වැදගත් වෙනවා. එතකොට ඒ කොටස ඒක ඊටාම වැදගත් වෙනවා මේ කොටස. එතකොට මොකද ඒක දූල පුතාලට එතකොට මේකෙන් මේ දකින්න පුළුවන් මේ කොටස. එතකොට ඒක ඒ එකක් වැඩි වෙනකොට අනිත් එක වැඩි වෙන එකට තමයි අපි කියන්නේ අනුලෝම සමානුපාත කියන එක. එතකොට එකක් වැඩි වෙනකොට අනිත් එක අඩු වෙන එකට අපි කියනවා ප්‍රතිලෝම සමානුපාත කියලා. එතකොට ඒකේ විරුද්ධ කියන එක එතකොට ප්‍රතිලෝම සමානුපාත කියලා කියන්නේ. මේ අවස්ථාවේදී එතකොට ප්‍රතිලෝම සමානුපාත කියලා කියන්නේ එතකොට ඒ අවස්ථාවේ එතකොට මේ දෙක හොඳින් මතක තියාගන්න එක වැදගත් වෙනවා. එතකොට මොකද මේ අවස්ථාවේදී y සමානයි kx ඒ කියන්නේ y කියන එක නියතයක් වෙන අවස්ථාවේදී මේ k කියන එක නියතයක් වෙන අවස්ථාවේදී ඕන අපිට මේ අවස්ථාව ලියුවොත් එහෙම y සමානුපාතිකයි x කියන එක. එතකොට ඒ සමානුපාතික කියන එක නැති කරන්න අපි නියතයක් භාවිතා කරනවා. ඒක තමයි k කියලා කියන්නේ. එතකොට y සමානයි kx කියලා එන්නේ. මේ අවස්ථාවේදී වෙනස මොකක්ද වෙන්නේ? y සමානුපාතික වෙන්නේ මොකද්ද? එක බෙදීම x කියන එකට. x කියන එක වැඩි වෙනකොට y කියන එක අඩු වෙනවා. x කියන එක අඩු වෙනකොට y කියන එක වැඩි වෙනවා. එතකොට මේ ආකාරයේ එතකොට සම්බන්ධයක් තියෙන්නේ. අපි ඒකට එතකොට සමානුපාතික නියතයක් භාවිතා කරාම අපිට ලැබෙන්නේ y සමානයි k බෙදීම x එහෙම නැත්නම් k එක බෙදීම x කියලා. මේ ආකාරයට එතකොට අපිට ලැබෙන්නේ y සමානයි k එක බෙදීම x කියලා. මේ ආකාරයට එතකොට මේකට අපි කියනවා x කියන එකයි y කියන එකයි දෙකම උඩ තියෙන මේකට අපි කියනවා අනුලෝම සමානුපාත කියලා. මේකට කියනවා y කියන එකයි x කියන එක y කියන එක උඩ තියෙන්නේ x කියන එක යට තියෙන්නේ. එතකොට මේ වගේ අවස්ථාවකට අපි කියනවා මොකද්ද? ප්‍රතිලෝම. මේකට කියනවා අපි ප්‍රතිලෝම සමානුපාත කියලා. ඒ දෙක ඉතාම වැදගත් අපි ඉදුල පුතාලා. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේකෙදි එතකොට අපි මෙතනදී මේ කොටසදී කතා කරපු එතකොට බර කියන එක එතකොට ස්කන්ධය කියන එක සමා වෙන්නේ. ස්කන්ධය කියන එක කිලෝග්‍රෑම් එකක් අවස්ථාවේදී මේකේ තරණය කියන එක 10ක් වෙලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී මේකේ බැලුවොත් එහෙම a කියන එකයි m කියන එකයි ප්‍රතිලෝමව සමානුපාතික වෙලා තියෙන්නේ. එහෙනම් m කියන එක වැඩි වෙනකොට මොකද වෙන්නේ? a කියන එක ඊට අනුරූපව. එතකොට මේ අවස්ථාවේදී a කියන එක එතකොට මුල් අවස්ථාවේදී 10ක් තියුණා. ඒක ඒ අවස්ථාවේදී ස්කන්ධය කීයද? 1යි. ස්කන්ධය කියන එක 10ක් වෙනකොට මොකද වෙන්නේ? මේක ඒක එකක් වෙනවා කියන එක. මේ අවස්ථාවේ බැලුවොත් එහෙම මේ දෙකේ වෙනස පොඩ්ඩක් අපි බැලුවොත් එහෙම මේක එකක් වෙලාවේදී අනිත් එක ඕනනම් එකක් කියන එක. ඒතකොට සමානුපාතික k කියන එක එක අවස්ථාව ගැන කතා කරන්නේ අපි. k සමානයි 1 කියන අවස්ථාව. එතකොට මේක එකක් වෙලාවේ x කියන එක එක වෙලාවේදී y කියන එකයි x කියන එක 10 වෙලාවේදී y කියන එක 10යි කියලා හිතුවොත් එහෙම. එතකොට මේ ආකාරයට වෙනස් වෙන්නේ. මේ අවස්ථාවේදී ප්‍රතිලෝම අවස්ථාවේදී මොකද වෙන්නේ? x කියන එක එතකොට එකක් වෙලාවේදී y කියන එක 10ක් වෙලා තියෙනවා. x කියන එක 10ක් වෙලාවේදී y කියන එක මොකද වෙන්නේ? ඒක එකක් වෙනවා. ඒකයි වෙනස. එතකොට එකක් වැඩි වෙනකොට අනිත් එක අඩු වෙනවා කියන එක.
ඒකට අනුලෝම එතකොට ඒකට ප්‍රතිලෝම එතකොට අනිත් දේ අඩු වෙනවා කියන එක තමයි මෙතන කියන්නේ. මේ අවස්ථාව එතකොට මේ එකක් වැඩි වෙනකොට අනිත් දේ අඩු වෙනවා කියන එක ඒකට අනුරූප. මේ කොටස එතකොට මේක ඊටාම වැදගත් කොටසක්. එතකොට දූල පුතාලා මේ කොටස එතකොට අපි මේ අනුලෝම ප්‍රතිලෝම දෙකම එකපාරට කතා කරා. අපි මේ පොතේ තියෙන කොටස ඊට පස්සේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කොටස පොඩ්ඩක් එහෙම දූල පුතාලා ඇඳ ගන්න අවශ්‍ය කොටසක් තියෙනවා නම් ඒක ඇඳ ගන්න. ඇත්තටම මේ අවස්ථාවේදී මේ පස්තාර දෙක එතකොට මෙතන මේ අනුලෝම ප්‍රතිලෝම කියන එක ඊටාම වැදගත් කොටසක් අපි ඉගෙන ගන්න. මේ අවස්ථාවේදී එතකොට මේ අනුලෝම සමානුපාතික කොටස එතකොට මෙතන මේකත් තමයි කොටස ඒක දූල පුතාලා අනුලෝම කියන එක එතකොට යටතේ ලියා ගන්න. අනිත් පැත්ත ප්‍රතිලෝම වෙනවා ප්‍රතිලෝම කියන එක යටතේ ඒක ලියා ගන්න. එතකොට ඒ කොටස ලියා ගන්න දූල පුතාලා හිමීට එතකොට අපි ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේක මුලින් ඉඳන් මේ පොතේ තියෙන කොටස. එතකොට නමුත් දූල පුතාලට එතකොට මේක ගැන යම් අදහසක් ඇති වෙනවා කියලා හිතෙනවා. එකක් වැඩි වෙනකොට අනිත් දේත් ඒ විදිහටම වැඩි වෙනවා කියන එකට තමයි අනුලෝම සමානුපාතික කියලා කියන්නේ. ප්‍රතිලෝම සමානුපාතික කියන්නේ ඒක අනිත් පැත්ත එකක් වැඩි වෙනකොට ඒකට අනුරූපව අනිත් දේ අඩු වෙනවා. මේ කොටස් හරියට ඒ සමීකරණ ඉස්සරහට දූල පුතාලට සමීකරණ ගොඩක් මුණ ගැහෙනවා ඇත්තටම. ඒ සමීකරණ ඝර්ෂණය වෙන්න පුළුවන්. ඊළාට ත්වරණය ප්‍රවේගය ඒ කොටස් වෙන්න පුළුවන්. විවිධ ඊළාට බලය නිව්ටන්ගේ නියම වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ පීඩනය වෙන්න පුළුවන්. විවිධ සමීකරණ ඊළාට ධාරාව වෙන්න පුළුවන්. එතකොට මේ වගේ විවිධ සමීකරණ දූල පුතාලට ඉස්සරහට හම්බ වෙනවා. ඒ හැම අවස්ථාවකදීම සමීකරණේ කටපාඩම් කරනවා කියන එක තරම් හොඳ දෙයක් නෙවෙයි. සමීකරණේ අනුලෝම සමානුපාතික වෙන්නේ මොනවටද? ප්‍රතිලෝම සමානුපාතිකකම් තියෙන්නේ මොනවද කියන එක. ඒක දැනගෙන තියෙනවා නම් ඒක ඇත්තටම එදිනෙදා ජීවිතේ පවා අපිට එතකොට ඒ එදිනෙදා ජීවිතේ පවා එතකොට ඒක භාවිතා කරන්න පුළුවන්. අපි උදාහරණයකට කතා කරොත් එහෙම එතකොට අලුතේ ඒ පාවිච්චි කරපු වාහන අපි හිතුවොත් එහෙම පාවිච්චි කරපු වාහනයක් එතකොට අවුරුදු 0 වෙලාවේදී ඒ කියන්නේ අවුරුදු 0යි. එතකොට ඒකේ ගාන අපි හිතුවොත් එහෙම ලක්ෂ 10ක් කියලා. ඒක අවුරුදු 10ක් ගියාම ඒක මොකද වෙන්නේ ලක්ෂය වුණා කියලා. එතකොට ඒ කාලෙට ප්‍රතිලෝමව එතකොට ඒ කාලේ වැඩි වෙනකොට ගාන අඩු වෙනවා කියන එක. එතකොට ඒවා ප්‍රතිලෝම සමානුපාතිකකම් තියෙන්නේ. මේ කොටස් දූල පුතාලා ලියා ගන්න මේ කොටස ලියාගෙන ඉවරනහම කියන්නේ එතකොට අපිට මේ කොටස අපිට අදට පන්තිය එතකොට අවසන් කරන්න පුළුවන්. F සමාන F කියලා කියන්නේ බලය කියන එක. F කියලා කියන්නේ බලය. F කියලා කියන්නේ බලය කියන එක චුට්ටක් වෙන දූල පුතාලට. එතකොට F කියලා කියන්නේ බලය කියන එක. F කියලා කියන්නේ බලය. A කියලා කියන්නේ M කියන්නේ ස්කන්ධය, A කියන්නේ ත්වරණය. ඒක ඉස්සරහට දූල පුතාලා ඉගෙන ගන්නවා මේ කොටස මේ දෙවෙනි පාඩමේදී. තව වැඩි දවසක් නැහැ. එතකොට තව තාම ඉක්මනට මේ කොටස ඉගෙන ගන්නවා දූල පුතාලා. ත්වරණය කියන එක තමයි A කියලා කියන්නේ. M කියලා කියන්නේ ස්කන්ධය කියන එක M කියලා කියන්නේ.
මේ අවස්ථාවේදී මේ කොටස ගැන ලොකුවට හිතන්න අවශ්‍ය නැහැ. දුර පුතාට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි ඒක ඉස්සරහට ඉගෙන ගන්නවා. නමුත් මේ අවස්ථාවේදී වැදගත්ම කොටස වෙන්නේ මේ කොටස ඇත්තටම මෙතන මේ කතා කරපු කොටස ඇත්තටම එකක් වැඩි වෙනකොට එක අනිත් එක ඒ ආකාරයට වැඩි වෙනවා කියන එක, එකක් වැඩි වෙනකොට අනිත් එක ඒකට අදාළව අඩු වෙනවා කියන එක. දූල පුතාලා හැමෝම ලියලා ඉවර නම් අපි අදට පන්තිය මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. තාම ලියන දූල පුතාලා ඉන්නවා කියන්න. තාම ලියන දූල පුතාලා නැත්නම් අපි අදට පන්තිය මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අදට මෙතනින් පන්ති අවසන් කරනවා. දූල පුතාලාට සුබ රාත්‍රියක්.